ආයිබෝන් ළමයි අද දින මේ ඔයගොල්ලොත් සමග මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 11 වසර දෙවන වාරයට නියමිත 13 වන පාඩම සමීකරණ පාඩම පිළිබඳව මේදී 10 වසරේදී ඔයගොල්ලන්ට ඉගෙනීමට ලැබුණු සමගාමී සමීකරණ පිළිබඳ පුනරීක්ෂණයක් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මේදී මම උදාහරණ දෙකක් අරන් තියෙනවා. පළමු උදාහරණය අඥාත පද දෙකකින් සමන්විත මෙම සමගාමී සමීකරණ යුගලේ සංගුණක සමාන වන අවස්ථා දෙකක් පිළිබඳව මේදී පළවෙනි ගානේදී ධන සහ ඍණ වශයෙන් සංගුණක සමානව තියෙන අවස්ථාවක්, දෙවන ගානේ සංගුණක සමාන වෙලා ලකුණු දෙකක් සමානව තියෙන අවස්ථාවක්. මේදී සංගුණක සමානව තියෙනකොට ලකුණු දෙක අසමාන නම් අපි මේ සමීකරණ දෙක එකතු කරන්න ඕනේ. එතකොට මේ ධන 3y සහ ඍණ 3y දෙක කැපිලා යනවා. දැන් අපි මේ 1 2 සමීකරණ දෙක ඉස්සෙල්ලාම එකතු කරමු. එකතු කරනකොට දැන් මේ ධන 3y ඍණ 3y කැපිලා ගියාම මෙතන 2x සහ 5x එකතු වුණාම එනවා 7x. මේ දෙක කැපිලා යන නිසා අපි ලියන්න ඕනේ ලියුවත් කමක් නැහැ. සමානයි 12 9 එකතු කරාම කීයද? 21යි. ඊට පස්සේ දැන් මේ සරල සමීකරණයක්, මේ සරල සමීකරණයේ x සෙවීමයි ඊළඟට කරන්නේ. දෙපැත්තම 7ෙන් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධන 7 ගුණ කිරීම 7 එහා පැත්තට යනකොට බෙදීම 7 වෙනවා. නැත්නම් අපි දෙපැත්තම 7ෙන් බෙදමු. එතකොට අපිට ලැබෙනවා x සමානයි 3යි. ඊළඟට දැන් මේකේ ඊළඟ x වලට පස්සේ මේ අනිත් අඥාතය අපි සොයා ගන්න ඕනේ y. ඒ සඳහා අපි මේ සමීකරණ දෙකෙන් පහසු සමීකරණයක් තෝරගෙන අපි y හොයමු. අපි එක සමීකරණය තෝරගමු. 2x ධන 3y සමානයි 12. දැන් අපි මේ x වලට ආපු අගය 3 මේකට ආදේශ කරමු. x තියෙන තැනට අපි 3 ආදේශ කරා. දැන් අපිට එක අඥාතය ඉතුරුනේ 3y. ඊට පස්සේ අපිට පුළුවන් දෙවරක් 3 6 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න. ධන 6 ඍණ 6 වශයෙන්. එතකොට අපිට එනවා 3y සමානයි 12න් 6ක් අඩු කරාම කීයද? 6යි. ඊට පස්සේ අපි දෙපැත්තම ඉස්සෙල්ලා 7ෙන් බෙදුවා වගේ දැන් දෙපැත්තම 3ෙන් බෙදලා අපි y වලට උත්තරය 2ක් ගන්න. දැන් මෙතනදී දෙවෙනි ගානේදී සංගුණක සමානව තිබ්බත් මේ ලකුණු දෙකක් සමානව තියෙන අවස්ථාවේදී අපි සමීකරණ දෙක අඩු කිරීම වගේ තමයි මේ 3y ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ මේ අපි 1ෙන් 2 අඩු කරනවද 2ෙන් 1 අඩු කරනවද කියලා. එතකොට අපි තීරණය කරන්නේ කොහොමද? මේ ලොකු ඉලක්කම් තියෙන එක සමීකරණයේ ඉඳලා සංගුණක ලොකු එකකින්ද අපි 1ෙන් 2 අඩු කරනවා. දැන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණ අඩු කරනකොට අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි සමීකරණයේ වම් පැත්ත ලියලා අඩු කිරීම ලකුණ දාලා වරහණක් ඇතුලේ දෙවෙනි සමීකරණයේ වම් පැත්ත ලියන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. පළවෙනි සමීකරණයේ වම් පැත්ත ලියලා මේ විදිහට මේ දෙවෙනි සමීකරණයේ වම් පැත්ත අඩු කරනකොට දෙවෙනි සමීකරණයේ වම් පැත්තේ තියෙන පද දෙකේම ලකුණු මාරු කරලා ලියන්න. මම මේක පියවරක් අඩු වෙනවා. එතකොට මේකේ ධන 4x තියෙන මෙතන අඩු කරනකොට ඍණ 4x කියලා ලියනවා. ඍණ 3y තියෙනකොට මෙතන ධන 3y කියලා අපිට ලියා ගන්න පුළුවන්. මෙතන 12න් 6ක් අඩු වුණාම කීයද? මේ පැත්තෙන් අපිට 12න් 6ක් අඩු වුණාම 6ක් එනවා. මෙතන ඍණ 3y සහ ධන 3y කැපිලා යනවා. එතකොට 6x වලින් 4x අඩු වුණාම 2x සමානයි 6 කියලා. කලින් පරිදි දෙපැත්තම අපි 2ෙන් බෙදුවොත් x සමානයි 3ක් අපිට ලැබෙනවා. ඊළඟට අපි y සොයන්න මේ දෙකේ පහසු සමීකරණය තෝරගන්න. මේ දෙකම එක වගේ. ඉතින් අපි දෙවෙනි සමීකරණය තෝරගමු. දෙවෙනි සමීකරණයෙන්
අපි x තියෙන තැනට 3ක් ආදේශ කරමු. මෙතනට x තියෙන තැනට 3ක්. ඊළඟට දැන් y නේ හොයන්න ඕනේ. දැන් මෙතන y ඍණ පදයක්. ඒකින්ද අපිට පුළුවන් මේ ඍණ අඩංගු පදය සමාන ලකුණේ මේ පැත්තට ගෙනිහිල්ලා ධන 3යි y කරන්න. සහ මේ 6 අපි වම් පැත්තට අරන් එනවා. එතන 4 වරක් 3 12 අඩු කිරීම මේ ධන 6 මේ පැත්තට ගේනවා ඍණ 6. පොඩි පද මාරුවක් අපි කරගන්න. එතන මේ y අඩංගු පදේ ඉන්නේ දකුණු පැත්තෙන් හැබැයි. 3y සමානයි 6ක් කියලා එනවා. දෙපැත්තම 3ෙන් බෙදුවොත් අපිට දෙපැත්තම 3ෙන් බෙදුවොත් එන්නේ y සමානයි කීයද? 2. ඒතර කලින් ගානෙත් x 3යි y 2යි. මේ ගානෙත් අපිට ආවේ x 3යි y 2යි. අපි ඊළඟට තව ගානකට යමු. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ මම තෝරගන්නේ 6x ධන 2y සමානයි 1 4x ඍණ y සමානයි 3 මේ සමීකරණ දෙක. දැන් බලන්න මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් සංගුණක මේකේ සමානක් නැහැ, මේකේ සමානක්. ඒකින්ද අපි කරන්නේ එක සමීකරණයක් විතරක් ගුණ කරගෙන මෙන්න මේක 2y කරගන්න පුළුවන් හින්දා අපි දෙවෙනි සමීකරණය අපි දෙකෙන් ගුණ කරගන්නවා. දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරගන්නවා. එතකොට එනවා මේක දැන් පද ඔක්කොම දෙකෙන් ගුණ කරන්න ඕනේ. මෙතන එනවා 8x. මෙතන දෙකෙන් ගුණ කරාම එනවා ඍණ 2y. මෙතන දෙකෙන් ගුණ කරාම එනවා 6ක්. මේක තුන්වෙනි සමීකරණය හැටියට අපි නම් කරනවා. ඊළඟ දැන් බලන්න මෙතන තියෙන්නේ පළවෙනි සමීකරණේ ධන 2y දෙවෙනි සමීකරණේ ඍණ 2y. එහෙනම් තුන්වෙනි සමීකරණය. එතකොට අපි මේ පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය එකතු කිරීම මගින් මේ පද දෙක ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය එකතු කරන්නයි යන්නේ. 6x ධන 2y එකතු කරන්න ඕනේ 8x ඍණ 2y. ඒතර දකුණු පැති දෙකත් එකතු වෙන්න ඉතින්. එක එකතු කිරීම 6. එතකොට මොකක්ද වෙන්නේ? අන්න දැන් මේ ධන 2y ඍණ 2y අපිට කැපිලා යනවා. 6x උයි 8x එකතු කරාම 14x කියලා එනවා. මේ පැත්තෙන් එනවා කීයක්ද? 7ක්. දැන් අපි x හොයන්න නම් මොකද කරන්න ඕනේ? දෙපැත්තම 14න් බෙදන්න. එතකොට එනවා x සමානයි භාගයක්. ඊළඟට මේ අර ඉස්සෙල්ලා අපි y හෙවුවා වගේම දැන් මේ x වලට භාගය අපි මේ සමීකරණ දෙකේ පළවෙනි සමීකරණයට ආදේශ කරමු. පළවෙනි සමීකරණයෙන් අපි මේ x තියෙන තැනට භාගය දාමු. 6 ගුණ කිරීම භාගය. එකතු කිරීම 2y සමානයි 1යි. එතකොට එනවා අපිට මෙතන 3ක් එනවා. කැපිලා ගියාම 2කින්. ඊට පස්සේ 2y සමානයි 1. මෙතන 3ක් ධන 3ක් තියෙනවා. අපි එහා පැත්තට අරන් ගියොත් ඍණ 3ක් වෙනවා. දැන් එනවා 2y සමානයි 1 අඩු කිරීම 3. ඊට පස්සේ අපිට එනවා 2y සමානයි ඍණ 2ක් කියලා එනවා. 1 අඩු කිරීම ඍණ 3 කියන්නේ අපි ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ තමයි දාන්නේ. 2y කියන්නේ ඍණ 2 නම් දෙපැත්තම අපි දෙකෙන් බෙදුවොත් අපිට එන උත්තරේ y සමානයි ඍණ 1ක්. y සමානයි ඍණ 1ක්. එතකොට දැන් බලන්න දැන් මෙතනදී තුන්වෙනි ගාන වශයෙන් තෝරගත්තේ එක සමීකරණයක් අපි ගුණ කරලා ගත්තාම සමීකරණ දෙක එකතු කරන අවස්ථාව. අපි ඊළඟට හතරවෙනි උදාහරණයට තෝරගමු. මේ අවස්ථා අපි ඉස්සෙල්ලා කතා කරපු අවස්ථා තුනටම වඩා වෙනස් අවස්ථාවක්. ඒකෙදිත් අපි තෝරගමු එක සමීකරණයක් විතරක් ගුණ කරලා. ඒ ධන 2b සමානයි 3
2a ධන 3b සමානයි 4 කියන සමීකරණය. මේ හතරවෙනි උදාහරණය. දැන් අපි බලමු මේ හතරවෙනි උදාහරණයේ බැලුවොත් එහෙම මේකේ 1 මේකේ 2 මේකේ 2 මේකේ 3. එතකොට මේක නම් සමීකරණ දෙකම ගුණ කරගන්න වෙනවා 6 කරගන්න. මෙතන එක සමීකරණයක් ගුණ කරලා අපිට මේක දෙක කරගන්න පුළුවන්. එහෙනම් අපි කරන්නේ මේ පළවෙනි සමීකරණය අපි දෙකෙන් ගුණ කරනවා. මොකක්ද වෙන්නේ? 2a මෙතන එනවා දෙකෙන් ගුණ කරාම 4ib මේක දෙකෙන් ගුණ කරාම 6යි. මේක තුන්වෙනි සමීකරණය. දැන් ඊළඟට දැන් ඔන්න සංගුණක සමානයි. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මේ දෙකේම තියෙන එකම ලකුණ එකතු කරොත් නම් 4යි ඒ වෙනවා. එහෙනම් අපි අඩු කරන්න ඕනේ. අඩු කරනකොට අපි තීරණය කරන්න ඕනේ අඩු කරන්නේ 2න් 3ද 3න් 2ද. වඩා සුදුසු අපිට පේනවා මේ ඉලක්කම් දිහා බැලුවාම අනිත් ඒවල 3න් 2 අඩු කිරීම සුදුසුයි කියලා අපිට පේනවා. 3න් 2 අඩු කරනවා. එහෙනම් අර ඉස්සෙල්ලා කරා වගේ අර ඉස්සෙල්ලා ගානේදී අඩු කරන අවස්ථාවේදී 3 වම් පැත්ත ලියනවා. ඊළඟ අඩු කරන්නේ 2 වම් පැත්තේ ඉඳන් මේ දෙකේම ලකුණු මාරු කරලා අපි මෙතනින් ලියනවා. 2a ධන 2a ඍණ 2a කියලා ලියනවා. ධන 3ib ඍණ 3ib කියලා ලියනවා. එසේ දකුණු පැත්තත් ඒ විදිහමයි 6න් මේකේ ලකුණු මාරු කරනවා. 6 අඩු කිරීම 4 වෙනවා. 2a කැපිලා ගියා. 4යි b වලින් 3යි b අඩු කරාම අපිට කෙලින්ම b වලට උත්තරයක් ලැබෙනවා 2යි කියලා. 6න් 4ක් අඩු කරාම 2යි. දැන් ඉතිරි ටිකත් අර කලින් වගේ ආදේශයක් දාමු. පහසු එක b තියෙන්නේ. ඒ හොයන්න නම් මේ ඇත්තරම මේක පළවෙනි සමීකරණේ ලේසි. පළවෙනි සමීකරණයෙන් අපි a වලට දානවා මේ b වලට දානවා 2 දෙවරක් 2 සමානයි 3යි. ඊට පස්සේ මේ 4 දෙවරක් 2 4 ධන 4 එහා පැත්තට ගියාම ඍණ 4 වෙලා ඉතින් a වලට උත්තරයක් ලැබෙනවා. අර ධන 3යි ඍණ 4 එකතු කරාම ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා 4න් 3ක් 1යි ලොක්කගේ ලකුණ ඍණ 1යි කියලා දාන්න. දැන් අපි උදාහරණ 4ක් කතා කරමු. ඊළඟට මම තව එක උදාහරණයක් අද කතා කරනවා. පස්වෙනි උදාහරණයේ හැටියට සමීකරණ දෙකම සංගුණක සමාන කර ගැනීම සඳහා සමීකරණ දෙකම ගුණ කරගත යුතු අවස්ථාවක්. සමීකරණ දෙකම ගුණ කරගත යුතු අවස්ථාවක්. අපි බලමු ඒ වගේ උදාහරණ. පස්වෙනි උදාහරණයේ හැටියට මම තෝරගන්නවා මෙන්න මේ. පස්වෙනි උදාහරණයේදී බලන්න හොඳට මේ 2යි 3යි සංගුණක සමාන කරගන්න x වල මේක 6 කරගන්න. දෙකම ගුණ කරන්න. 3යි 4යි සංගුණක සමාන කරගන්න 12 කරගන්න මේ දෙකම ගුණ කරගන්න වෙනවා. හැබැයි මේක 6 කරගන්න එකද මේක 12 කරගන්න එකද වඩා අපිට පහසු වෙන්නේ. තීරණය කරාද? මෙන්න මේ දෙකේ ධනයි ඍණයි ලකුණු තියෙන හින්දා අපිට සමීකරණ දෙක සංගුණ සමාන කරලා එකතු කරගන්න පුළුවන්. ඇත්තටම එකතු කරන එක ලේසි අඩු කරනවට වඩා. එහෙනම් අපි මෙන්න මේක 12 කරගමු. එහෙනම් පළවෙනි සමීකරණය 12 වෙන්න 4ෙන් ගුණ වෙන්න ඕනේ. පළවෙනි සමීකරණය 4ෙන් ගුණ වෙන්න. දෙවෙනි සමීකරණය 12 කරගන්න මේක 3ෙන් ගුණ වෙන්න. දෙවෙනි සමීකරණය 3ෙන් ගුණ වෙන්න. ඔන්න ඉස්සෙල්ලාම අපි තීරණයකට ආවා. මේක 4ෙන් ගුණ කරලා 12 කරගමු. මේක 3ෙන් ගුණ කරලා 12 කරගමු. දැන් එනවා අපි වැඩේ කරමු. එහෙනම් පළවෙනි එක 4ෙන්. මේ ඔක්කොම පද 4ෙන් ගුණ කරමු. 4 වරක් 2 8යි x. 4 වරක් 3 12යි y. 4 වරක් 12 48යි. මෙන්න තුන්වෙනි සමීකරණය. ඊළඟ අපි මේ දෙවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා හැම පදයක්ම ලියමු. 3 වරක් 3 9යි x. 3 වරක් 4 12යි y. මෙතන ඍණ 12යි y. ඊට පස්සේ 3 වරක් 1 3. එන්න හතරවෙනි සමීකරණය. දැන් මොකද වෙන්නේ? අන්න එකතු කරනකොට මේ දෙක කැපිලා. පේනවද? ධන 12යි y ඍණ 12. දැන් අපි මේ දෙක එකතු කරමු. කැපිලා ඉඳලා ලියුවේ නැතත් කමන්නේ. මේ දෙක එකතු කරාම 8 8 16 17යි x කියලා එනවා.
මේ දෙක එකතු කරාම කැපිලා යනවා. මේ දෙක එකතු කරාම 51ක් වෙනවා. දෙපැත්තම 17න් බෙදුවොත් එතකොට x වලට කීයද උත්තරේ? x සමානයි අපිට ලැබෙනවා 3ක්. ඊළඟට x වලට ආපු 3 අපි y හොයන්න මෙන්න මේක ඍණ හින්දා y වල අඩංගු උපාදේ ඍණ හින්දා මේකට ආදේශ කරමු. මේක දාන්නේ. එහෙනම් පළවෙනි සමීකරණය තෝරගමු. 2x දාන 3y සමානයි 12 කියන එකේ මේ x තියෙන තැනට අපි 3 ආදේශ කරමු. දෙවරක් 3 ධන 3y සමානයි 12යි. එතකොට 3y සමානයි 12න් අඩු වෙනවා. කීයක්ද? දෙවරක් 3 6ක් අඩු වෙනවා. 3y සමානයි 6ක් වෙනවා. ඊට පස්සේ අපි දෙපැත්තම 3ෙන් බෙදුවොත් බෙදනවා කියලා අපි ලියන්න ඉඩමදි හින්දා මම දෙපැත්තම 3ෙන් බෙදලා ලියනවා. y සමානයි 2යි. එතකොට මෙන්න මේ ටික මේ ගණන් පහ හරියට ඔයගොල්ලෝ අධ්‍යයනය කරොත් 10 වසරේදී ඒ ඉගෙනගත්තු සමගාමී සමීකරණ පිළිබඳ පුනරීක්ෂණයක් හරියටම වෙනවා. ඉතින් අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු තවත් මේ වගේ ගණන් කිහිපයක් මේ පදවල භාගීය දර්ශක සහිත භාගීය පද අඩංගු ඒ කියන්නේ 2න් 1යි x ධන 3න් 2යි y වගේ තියෙන සමගාමී සමීකරණ විසඳන්නේ කොහොමද කියලා අපි ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. මේ ගණන් ගන්න අතරේ මට hina වෙන්නත් තමුණා නගලොත් එක්කලා. අයිනම් සියලු දෙනාටම මේ පුනරීක්ෂණයේ අභ්‍යාසය හොඳට බලන්න කියලා මම ඉල්ලා සිටිමින් අද දවසේ පාඩම අවසන් කරනවා. ස්තුතියි.